ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කබලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝවග්ග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට දෙවියොත් වඩිවාං අද බණ අසන්නට බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුම් සරණින් ජයම වේවා සාදු සාදු සාදු. සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අදත් අපි සූදානම් වෙන්නේ අවබෝධයට මඟ පෙන්වීම ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් සමග ඒකාත්මික වෙන්නට. ඔබට මතකයි පසුගිය වතාවේ අපි අවබෝධයට මඟ පෙන්වීමේ දේශනා අංක 8 එක්ක යම් තැනකට අපේ මාතෘකාව අරගෙන ආවා. අද එතැන් සිට යම් පැහැදිලි කිරීමක්
මේ මාර්ගය තුල සිදු කර ගන්නට අපි උත්සාහයක යෙදෙනවා. ඉතින් අද මෙම ධර්ම දේශනාවේ පූර්ණ දායකත්වයේ සපයලා දෙමින් මේ උතුම් ධර්ම දාණය තිළින කරනු ලබන්නේ අද දවසට තමන්ගේ ජන්මදිනය යෙදිලා තිබෙන කේ.ජී. ස්වර්ණලතා මහත්මිය විසින් එතුමියගේ ජන්මදින සැමරුමක් හැටියට තමයි මේ උතුම් ධර්ම දානමය පින සිදු කරනු ලබන්නේ. ඉතින් අපි අවබෝධය පිළිබඳව කතා බස් කරන්නට යොමු වෙමු. මූලිකව මේ ධර්ම දානයකට යොමු වීමේ වැදගත්කම ටිකක් තේරුම් අරන්. අනික විශේෂයෙන් උපන් දිනයක් වගේ දවසක දැන් යම්කිසි නැමියාවක් තිබෙනවා. උපන් දිනවලදී මිනිස්සු මෙතුවක් කාලයක් කරපු දේවල් වලට වඩා දැහැමි වූ අර්ථවත් වූ යමකට නැඹුරු වෙන්න අපේ ශ්‍රී ලංකා දීපය තුල ලොකු නැඹුරුවක් ඇති වෙලා තියෙනවා. ඒක හරි හොඳ ලක්ෂණයක්. යම් කිසි දාන පින්කමක් සිදු කරන්නට ඒ වගේම යම් කිසි හොඳ වැඩසටහනක් වැඩිහිටි පිරිසකට සැලකීම අනාථ නිවාසයකට සැලකන්නට ඒ කියන්නේ දානමාන ආදී විතරක් නෙවෙයි ඒ අයට අවශ්‍ය උපකරණ ආදී දේවල් සපයලා දෙන්න මේ වගේ යහපත්යයි සම්මත කරගත්තු වැඩසටහන් අද ලංකාවේ බොහෝ දෙනෙක් මිල මුදල ඇති අය ඒ වගේම යම්කිසි ශක්තියක් තිබෙන අය යොමු වෙලා එහෙම කටයුතු කිරීම හරි වාග්ය සම්පන්න අවස්ථාවක්. එහෙත් පිංගතුනි ඒ අතරිනුත් සබ්බදානං ධම්මදානං ජිනාති කියනවා වගේ ඒ දාන සියල්ලගේම ආනිසංස නැතුවා නොව උපන් දිනයක් මුල් කරගෙන ධර්ම දානයක් තිළින කිරීම ඒ දාන අතරිනුත් අග්‍ර බවට පත් වීම. එහෙමනම් ඒ තුලින් උපන් දිනයකට කරන්න ඕන හොඳම දෙයක් කරගත්තා වෙනවා එතකොට. ඉතින් ඒ ධර්ම දානයත් අපි විවිධ දේවල් ගැන කතා බස් කරන දහම් කරුණු යහපත ගැන කතා කරන දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ අතරින්ද ජීවිතයක අවබෝධයට උපකාර කරන මඟ පෙන්වීමක් සලසලා දෙන. ජීවිතය අවබෝධ කරන්න මේ මාර්ගය සොයමින් ඉන්න පිරිසකට ඒ මාර්ගයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන සිටින පිරිසකට ඒ මගේ පැටලි වැටි හැලහැප්පිලි වලට ලක් වෙමින් බිඳුවෙන් බිඳුව කෙමෙන් පියවර තබමින් ඉදිරියට යන්න වෙර දරන අයට මේ මාර්ගය හඳුන්වා දෙන්න ඕනේ. මාර්ගය ගැන පැහැදිලි කරලා දෙන්න ඕනේ. කවුද? කල්යාණ මිත්‍රයන් විසින්. එතකොට ඒ බඳු කල්යාණ මිත්‍රත්වයක් ඒ අයට දැක්වීමට තියෙන ක්‍රමය තමයි ධර්ම දේශනාව. එතකොට විශේෂයෙන්ම මේ වෙලාවේ මේ කොරෝනා වෛරසය මුල් කරගෙන ඒ ධර්ම දේශනාවලට විහාරස්ථානවල හෝ නිවෙස්වල හෝ පසුබිමක් හදා ගැනීමේ අවකාශය අවහිර වෙලා තිබෙනවා. එහෙම වාතාවරණයක අපි මේ විදිහේ ධර්ම දේශනා වැඩසටහනක් වැඩපිළිවෙලක් සැලසුම් කරගනිද්දී ඒ වැඩසටහනට යම්කිසි ශක්තියක් ලබලා දීලා දායකත්වයක් ලබලා දීලා අනුග්‍රහකත්වයක් ලබලා දීලා මේ උතුම් ධර්ම දානයේ කොටස්කාරියක් බවට පත් වෙන්න අද මේ පින්වත් කේ.ජී. ස්වර්ණලතා මහත්මිය සමත් වුණා. එතුමිය අපේක්ෂා කරනවා කාරණා කිහිපයක්. එකක් තමයි මේ වෙලාවේ මේ රට ජාතිය සමස්ත ලෝකයේ ආරක්ෂා කර ගන්නට සිටින
සමස්ත සියලු දිව්‍ය මණ්ඩලයටම මේ ධර්ම දානයේ පින අනුමෝදන් කරලා මේ සබා දහම තුල ධර්ම ශක්තිය වඩන්නට ධර්ම ශක්තිය බලගන්වන්නට උත්සාහවත් වන පිරිස ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් අදහසක් නැති පිරිස ඒ අදහස් වලට නැඹුරු කරවමින් මෙවන් ධර්ම දානයන් හරහා මිනිසුන්ගේ දෙසවන් ඒ දෙසට යොමු කරවමින් යම් කිසි මේ ධර්ම මාර්ගමය වැඩසටහන් ආරක්ෂාවට රැකවරණයට පත් කරලා දෙමින් අපිට මේ සම්බුදු සසුනේ ආලෝකය වෙනුවෙන් වැඩ කරලා උදව් කරන දෙවි දේවතාවුන් වහන්සේලා සිටිනවා. ඒ දෙව්බඹ පිරිසට මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරලා මෙතුමිය බලාපොරොත්තු වෙනවා මේ විශ්වයේ ධර්ම ශක්තිය බලගන්වන්නට තමන්ගේ මේ ධර්ම දානමය පින්කම උපකාරක ශක්තියක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මෙතුමිය තමන්ගේ මිය පරලොව සැපත් ආදරණීය මෑණියන්ටයි පියාණන්ටයි මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෑණියන් වන එන්ජී සමරවති මෞතුමියටත් ඒ වගේම ආදරණීය පියතුමා වන කේජී ටිකිරියාපු පියාණන්ටත් මේ පින් අනුමෝදනා කරලා ඒ දෙපළගේ භවගාමී ගමන සැපවත් වේවා සුවපත් වේවා සදා සැනසීමේ මගට යොමු වේවා ඒ මග ඒ අයට විවුර වේවා කියලා ප්‍රාර්ථනා එකතු කරමින් ඒ දෙපළට පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමයි අද මේ ධර්ම දාණය සිදු කරනු ලබන්නේ. ඉතින් ඇය දායකත්වයේ දරන්නේ තවත් ඇගේ සොයිරු සොයිරියන් එකතු කරගෙන විශේෂයෙන් ඒ මේ පරලෝකීය මව්පියාගේ දූ දරු සහ මුණුබුරු මිනිබිරි පිරිස සම්බන්ධ කරගෙන ඒ අයට දායකත්වයේ දරන්න උදව් වෙනවා. විශේෂයෙන් කේජී ස්වර්ණලතා මහත්මිය මූලිකත්වයේ ගනිද්දී කේජී චන්ද්‍රපාල ඒ වගේම චන්ද්‍රකාන්ති චන්ද්‍රානි මල්ලිකා කියන දූ දරු මුණුබුරු පිරිසත් මේකට එකතු කරගන්නවා. ඒ විදිහට එකතු වෙලා සිදු කරන මේ ධර්ම දානය අද යොදාගෙන තිබෙන්නේ මේ අවබෝධයට මඟ පෙන්වන දේශනාවක් හා ඒකාත්මික කරගෙන බොහෝ දෙනෙකුට ජීවිත අවබෝධය සඳහා මාර්ග ඥාන දර්ශනය ඇතිවීම සඳහා මේ ධර්මයේ කෙරෙහි හිත පහදී ඒ ධර්මයට යොමු වේවා කියන බලාපොරොත්තුව ඇතුව තමයි මෙතුමිය මේ ධර්ම දානය ස්ථිරින කරන්නේ. ඉතින් මෙතුමිය ගැන බිඳුවක් ප්‍රකාශ කළොත් අපට මේ වැඩ සිටින භූමිය සකස් කර ගැනීමේදී ඒ සඳහා මේ භූමි පරිත්‍යාගය සිදුවෙන පින්වත් නිල්මිනී ඇරවුගොඩ මහත්මිය ඒ වගේම පුබුදු බන්නහැක මහත්මා තමන්ගේ දෙමාපියන් සමග මේ කටයුත්ත කරනකොට මේ නිල්මිනී මහත්මිය සමග පුංචි කාලයේ ඉඳලා ඒ පුංචි සන්දියේ ඉඳලාම එකට හැම හොඳ වැඩක්ම එකතු වෙලා කරපු කල්යාණ මිතුරියක් හැටියට හැම පින්කමක් එක්කම සහයෝගය ලබලා දීලා මේ පින්බිමේ සිදුවෙන හැම කටයුත්තකදීම තමන්ට හැකි පමණින් ඒකට දායකත්වයේ සපයලා අප උපස්ථානාදී දේවල් කටයුතු කරන මහත්මියක් තමයි ස්වර්ණලතා මහත්මිය කියන්නේ. ඉතින් පින්වතුනි ඔබ අමනාප වීමකට ලක් වෙන්න හිත ඉඩ තියෙනවා. මොකද මේ ධර්මයේ කියනවා කියලා හාමුදුරුවෝ දැන් පින් අනුමෝදනාවට පිරිස්ස වර්ණනා කරන එකක් නේද තියෙන්නේ. අපි මේ සංසදවලට එන්නේ. අපි මේ බණ අහන්න channel එකට එන්නේ. ඔය එක එක ඒවා අහන්න නෙවෙයි අපිට ඉක්මනට මේ අවබෝධ කරන ධර්මයේ කියන්නේ. පින්වතුනි මේක හොඳට තේරුම් ගන්න. මා මේ කියන්නේ ඔබගේ යහපත පිණිස. මේ දායකත්වයේ දරපු අයට යම් පින් අනුමෝදනාවකුත් සිද්ධ වෙනවා තමයි.
නමුත් මේ කාලය මේ යුගය බලන්ඩ ඔබට පිණ්ඩපාතයක් වඩින ස්වාමීන් වහන්සේ කෙනෙකුට පිණ්ඩපාත ටිකක් බෙදා ගන්න අවස්ථාව හම්බුනේ කවද්ද ඔබට මතක කාලෙකින්? ඒක අපිට නැති වෙලා දැන් බොහෝ කල් ගිහිල්ලා. ගොඩක් අයට නෑ මේ අවස්ථාව. දාන ටිකක් හදාගෙන පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට නිතිපතා ඒ කටයුතු ටිකට උපස්ථාන කරලා දාන වත්පිළිවෙත කරගන්න තියෙන අවකාශය ගොඩාක් ඇහිරිලා. මේ වාතාවරණය තුල ඒ සියල්ල නැති වෙලා තියෙන්නේ දැන්. ඔබට මතක් කරලා බලන්න කොළ කැඳ ටිකක් හදාගෙන බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා සොකීය අද්දකින් කොළ කැඳ කෝප්පයක් උන්වහන්සේලාට පූජා කරලා මේ කැඳ දානයක් දීගත්තු අවස්ථාවක් මතක් කරලා බලන්න. මේ බණහන අය අතර කී දෙනෙකුට මේ අවස්ථාවන් අද මග හැරිලාද බලන්න. ඒ නිසා ඒ මග හැරිලා ඉන්න අපි මේ වගේ දෙයක් ඇහෙනකොටත් කලකිරෙනවා කියන්නේ එක්තරා මට්ටමක දුක්ඛදායකයි. දැන් කරන්න නැති එකී. කවුරු හරි මෙහෙම දෙයක් කළා කියලා හිතලා ඇහිලා ආරංචි වෙලා අපිට ඒක සාදු කියාගන්න පුළුවන්කම ලැබෙනවා නම් දැන් කොළ කැඳ පූජා කරන එක හොඳයි අනේ සාදු සාදු කිය හිටියට පින් අනුමෝදන් වෙන්නේ නැහැ නේ කවුරුත් පූජා කරපු කෙනෙක් නැත්තම්. ඒ ක්‍රියාව සිද්ධ වෙලා තියෙන්න එපායි. එතකොට මේක කර්මපතයක් වෙලා ඒක විපාක පිණිස සකස් වෙලා එන්නේ. සිතුවිල්ල විතරක් කොළඹ කැඳ පූජා කිරීම හොඳයි සාදු සාදු, මල් පූජා කරන එක හොඳයි සාදු සාදු, බුදුරජාණන් වහන්සේට පින්කම් කරන එක හොඳයි සාදු සාදු, බුදුරජාණන් වහන්සේට පින්කම් කරද්දී හොඳ සැරසිලි නිර්මාණ ලස්සනට කරන එක බොහොම හොඳයි සාදු සාදු. දැක්කෝ කවුරුත් කෙරුවේ නැහැ නේ මෙහෙම සාදු සාදු කියව මිසක. එතකොට ඒවත් සිතුවිලි පමණයි. හිත කැරිච්ච සිතුවිලි ධාරාවක් පමණයි ඒක. ඔබ දන්නවා කර්මයක් කර්මපතයක් බවට පත් වෙන්න ඕනේ. ඒක විපාක පිණිස සකස් වෙලා එන්නේ. ඒක වචනයට නැගෙන්න ඕනේ. ඒක ක්‍රියාවට නැගෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ගොඩක් අයගේ මේ මනසේ තියෙන පිංකම් යම්කිසි ආකාරයක අපි යථාර්ථයක් කරලා දෙන්න වැඩසටහන් ඉදිරිපත් කරද්දී අපි පිංකම් සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේ වෙලාවකදී ගොඩාක් අයට සහසම්බන්ධ වීමේ හැකියාව හරි අඩුයි. ඒ කියන්නේ ඒ වැඩේ කෙරෙද්දි ඒ තැනට ඇවිල්ලා ඒ දෙන්න ඕනේ සහයෝගය ලැබලා දීම, ඒ අවශ්‍ය වැඩ කටයුතු වලට දායකත්වයේ සපයලා දීම, ඒ අතින් අපි දැකලා තියෙනවා මේ ස්වර්ණලතා මහත්මිය මේ නිල්මිනී මහත්මිය එකතු වෙලා කරපු මේ ආරාම පූජාවේ සිට කරන හැම ඖෂධ පූජා අපි කරලා තියෙනවා. එතකොට විවිධාකාරයේ පූජා විතරක් නෙවෙයි ධර්ම දේශනාවන් වැඩසටහන් කරලා තියෙනවා. ඒ වගේදී දානමාන සපයා ගැනීම, ඒ වගේදී විවිධ දේවල් සකස් කිරීම. එතකොට මහා සංඝයා උදෙසා විදින සාංග සතු සාංගික දාන සිදු කරලා තියෙනවා. ඒ වගේ විවිධ දේවල් කටයුතු බොහෝමයක් තියෙනවා. මේ වගේ තැන්වලදී මෙතුමිය යහුසුලුව ක්‍රියාත්මක වෙලා අවශ්‍ය කරන වැඩපිළිවෙල වලට සම්බන්ධ වෙලා දායකත්වය මූලිකත්වය අරගෙන ඒ කොටස් බාර අරගෙන කරලා දෙන්න මහත්මියක්. මා මෙහෙම කියන්නේ මේ බණ ටික අහන ඔක්කොටම දැන් පින හීන වේගන යනවා. බණ ටිකක් අහන බව ඇත්ත. ධර්මයේ එක්ක සටනක යෙදෙනවා. ඒත් අවබෝධයට ප්‍රමාද වීම වෙන්න එක පැත්තක බලපෑමක් තමයි මේ බුද්ධ ශාසනික පුණ්‍ය කටයුතු වලට දායක වෙලා බුද්ධ ශාසනික පැත්තෙන් කරගන්න ඕනේ ඒ පුණ්‍ය ශක්තියේ ආශිර්වාදයේ ආරක්ෂාව ඒ ජවය ශක්තිය අපේ ජීවිතවලට හදා ගන්න තියෙන අවකාශ අඩු වීගෙන තියෙනවා ගොඩක් අයට. එතකොට මගේ යුතුයකමක් තියෙනවා මේ කරන කෙනෙකුගේ පින්කමක් හරි අනිත් අය දැනුවත් කරලා මේ හරහා ඒකට අනුමෝදන් වෙන්න අවස්ථාව සලසලා දෙමින් සාදු සාදු කියන දායකත්වය ඒකට තපේලා දෙන්න. ඒ සාදුකාරය මහා බල සම්පන්නයි. එනිසා මේවා කියනකොට හාමුදුරුවෝ බණ කියනවා කියලා විකාර කරනවා කියලා හිතන්න එපා. මේ අත්‍යවශ්‍ය දේ අවබෝධයට මඟ පෙන්වනකොට මඟ විතරක් පෙන්වන වෙනුවට ඔබ අවබෝධයට අවශ්‍ය දෙයට සමාදන් කරවලා ඔබ අවබෝධයට අවශ්‍ය කරන තැනට ගෙනල්ලා ඒ ක්‍රියාවන්ගේ යොදවීමත් මගේ එක්තරා ව්‍යායාමයක්.
ඒ අනුව අපිට ලැබෙන තැනකින් ධර්ම දානමය පිනක් අනුමෝදන් කරගන්න ලැබෙනකොට ඒ ධර්ම දානමය පිනේ වටිනාකම කියලා දෙනකොට ඔබට සාදුසිත උපදිනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ස්වභාවය තමයි මේ හැම දෙයකම සාදුසිත නෙමෙයි තියෙන්නේ. හදිසිසිත. හොන්දට අහලා බලන්න ඔය හිතෙන්. හොන්දට හොයලා බලන්න හිතෙන්. හදිසි හිත තියෙන්නේ. ඉක්මනට අවබෝධ වෙන්න, ඉක්මනට වැඩ කරන්න, ඉක්මනට මේක කියන්න. ඉක්මනට මේක ඉවර කරලා කියලා ඉවර කරන්න. අපිට කරලා ඉවර කරන්න, හෙට අනිද්දාට කරලා ඉවර කරන්න අදහසක් තියෙනවා වගේ තමයි. එහෙම ඉතින් අහපු බණ එහෙම ක්‍රියාත්මක කර බවක් නැහැනේ පින්වතුනි. ඒ නිසා ඒක ක්‍රියාත්මක වෙන සැබෑ ස්වභාවය අඳුර ගන්න ඕන. ඒ හින්දා අපිට මේකේ පිනට ගරහන්න බෑ. පිනේ විපාක නැතුව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මා පුඤ්ඤානම් භික්කවේ බාහිත්ත. මහණෙන් පිනට බය වෙන්න එපා. එතකොට එහෙනම් මේ පින බය නැතුව පිනක් කරගන්න ඕන. හැබැයි අපි පින තුල විතරක් රැඳිලා ඉන්න නෙවෙයි. අවබෝධයට යන්න ඕන. ඒ නිසා අපි අවබෝධයකට මඟ පෙන්වනවා. ඒ අවබෝධයකට මඟ පෙන්වමින් අවබෝධයේ යන මගට අවතීර්ණ කරවමින් එහි පියවරවල් සාකච්ඡාවට ලක් කරන ධර්මදේශනාවක් හරහායි මෙතුමිය මේ පින්කම සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්නේ. ඒ වගේම තමන්ගේ ඥාතීන්ට ආදරණීය දෙමාපිය දෙපළට ඇතුළු මේ පරලෝකීය සමස්ත ඥාතීන්ට පින් පමිනවීම සිදු කරන්නේ. තමන්ගේ හිතමිතුරියන් හැටියට, තමන්ගේ පවුලේ ඉන්න ඥාති හිතයිසීන් හැටියට ඒ අයට පින සම්බන්ධ කරලා දෙන්නේ. ඒ අවබෝධයට උදව් කිරීමක් කරන වැඩසටහනකට දායක වෙලා. ඒ නිසා අපි මේ විස්තරය හොඳට හිතේ තියාගෙන සාදු සාදු කියලා අනුමෝදනාවක් උත්හිතෙන් කරගෙන අපි බලමු මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන්න. ඔබට මතකයි පින්වතුනි අපි ගියවර ධර්ම දේශනා අතර විශේෂයෙන් අවබෝධයට මඟ පෙන්වීමේ දේශනාංක 8 යටතේදී අපි යම් කිසි දෙයක් සාකච්ඡා කළා. ඒ තමයි අපේ ජීවිතේ අවබෝධ කරගන්නට අපිට අපේ සිහිය දියුණු කරගන්න සිද්ධ වෙනවා කියන කරුණ කතා කළා. ඒ සිහිය දියුණු කරද්දී නිකම්ම සිහියක් නෙවෙයි අපි දියුණු කරන්නේ තමාගේ පැත්තට තමන් පිළිබඳව යොමු විච්ච සිහියක්. ඒකට මොකක්ද අපි දීපු නම? ඔබට මතකද? ඒ බණ ඇහුවද ඔබ? නැතිනම් කරන්න තියෙන්නේ මොකද්ද? යන්න. ආයෙමත් ඒ ධර්මය අහලා එන්න. එතකොට ඒකේ තියෙනවා විස්තර ගොඩක්. ඒ වගේම ඊට කලින් දේශනාංක 7 ශ්‍රවණය කරන්න. ඒ දේශනා පෙළ ගැස්සීමේදී මේ 7 8 අද දේශනාවත් එක්ක ගොඩක් සම්බන්ධයි. ඒ නිසා අපි මේ දියුණු කරන සිහියට කියන්නේ බුද්ධ ශාසනික සිහිය හෙවත් සතිය. ඉතින් අපි ගියවර වැඩිපුර ඇඟිලි ගහලා බලන්න යෙදුනා මොකක් හරි ප්‍රශ්නයක් නිසා අපිට මේ සතිය පිහිටවා ගැනීමේදී ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ සතිය පිහිටවා ගන්නවා කියන්නේ තමන්ගේ පැත්තට යොමු කරගෙන සිහිය හිත පිහිටවාගෙන එනකොට එක්ක බාහිරට විසිරලා යෑම මුල් කරගෙන එහෙම නැත්නම් අභ්‍යන්තරයට හැකිලීම මුල් කරගෙන ඒ සතිය වැඩෙන්නේ නැති ගතියක් අපේ හිතේ තියෙනවා. ඒකට බාධක වෙන කරුණ මොකද්ද කිව්වහම මා පෙන්ලා දුන්න චරිතය. අපි චරිතය වටා ප්‍රශ්නය ගොඩනගා ගන්නවා. අපේ චරිතය සුද්ධවන්තයෙකුගේ චරිතයකට යන්නේ නැතුව චරිතයේ සුද්ධවන්ත භාවයක් එකතු කරගන්න නැතුව චරිතේ වැඩිපුර ඉස්මතු කරගන්න ගියාම චරිතයට හිත වැඩිපුර ගියාම ඒ චරිතේ ගොඩනගන්න යනකොට අර පරිස්සම අඩු වෙලා චරිතේ නරක පැත්තට යොමු වෙනවා. එතකොට එහෙම ගොඩනගන චරිතවලට අපි කියන්නේ නරක චරිත. නරක චරිත කියන එක ඔබට තේරෙනවා. නරක චරිතවලට මේ ධර්මය අවබෝධ කරගන්න අමාරුයිනේ. එතකොට නරක චරිතය අතෑරියද යම් තැනකින් එතනදලා තමයි ආ යහපත් චරිතයක් ගොඩනගන්නේ. එහෙනම් මේ නරක චරිතයට අපි කියන්නේ දුෂ්චරිතය. මම ඒ පිළිබඳව එදා වැඩසටහනේදී අවසානට සාකච්ඡා කළා. අද දැන් එතෙන් ඉඳලා ඒ දුෂ්චරිතය කියන්නේ මොකද්ද කියලා දැන් අපි ගාව අඩුවක් තියෙනවා නම් ඒක හොඳට හඳුනා ගන්න ඕනේ කියලාත් එදා කතා කළා. අපි ගාව යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක අපි විසින් ගවේෂණය කරලා අපි විසින් සොයලා බලලා අපි විසින් අවබෝධයට ගන්නවා. එහෙම එකක් තියෙනවා තමයි මෙතන බාධාව මේක තමයි කියලා අපි යම් කිසි තේරුම් බේරුම් කර ගැනීමක් කරගත්තේ නැත්නම්
අපි හැමතිස්සම මේ ධර්ම මාර්ගයේ වැඩෙන්නේ නැති එකට හේතු බාහිරින් හොයලා, බාහිරින් දැකලා, බාහිරින් කියලා අපි නිකන් නිදහස් වෙන්න බලනවා. ඒක පින්වතුනි මහා අසත්පුරුෂ වැඩක්. අපි ගාව වැරද තියාගෙන, අපි ගාව ප්‍රශ්න තියාගෙන, අපි ගාව අඩුපාඩුව තියාගෙන බාහිරට ඇඟිල්ල දික් කිරීම අසත්පුරුෂ ලක්ෂණයක්. ඒක නියම සත්පුරුෂයෙකුගේ ගුණයක් නෙවෙයි. ඒ නිසා කවුරු හරි අපිට ප්‍රශ්නයක් දැම්මත් ඒ ප්‍රශ්නේ අපිට බාර ගැනීම තියෙන්නේ අපේ අසත්පුරුෂ ලක්ෂණය මතයි. ඒ නිසා අපි ඒක ප්‍රශ්නයක් කොට ගන්නවද නැද්ද කියන එක අපේ හිතේ තියෙන අඩුපාඩුව මතයි පවතින්නේ. ඒ නිසා එහෙම නොවි අපිට හැම දෙයක්ම ආශිර්වාදයක් කරගෙන, හැම දෙයක්ම අපිට ශක්තියක් කරගෙන අපි තුල තියෙන අඩුපාඩු ටික හදාගන්න පුළුවන් නම් එතන තමයි අපේ ජයග්‍රහණයේ කුළුණ ඉදි වෙන්නේ. නැතිනම් අපි පරාජිතයෝ වෙනවා එතන. ඒ නිසා පරාජිතයන් බවට පත්වෙවි ආපු ගමනක් අපි අපරාජිත ජීවිතයක් අපේ අදිෂ්ඨානයේ හැටියට තබාගෙන ඒ අපරාජිත මුනිදුන්ගේ ධර්මයත් එක්ක එකතු වෙලා අපරාජිත මුනිදුන්ගේ ශ්‍රාවක දූපුතෙක් බවට පත් වෙලා ඒ මහා මුනීන්ද්‍ර වූ ලෝකයේ සියලු දේ ජයගත්ත අසහාය නායකයාණන් වහන්සේ වුණ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දූපුතෙක් වෙන්න, ජයෙන් ජය ලබන්න, ජය පිට ජය ලැබෙන ජීවිතයක් අපිට උරුම වෙන්න නම් අපි අපේ අඩුව අපි විසින් දැකලා, ඒක පිටු දැකලා ඒ අඩුපාඩුව සකසා ගන්නට කටයුතු කළ යුතුයි. ඉතින් මේ අඩුපාඩු අතර අපේ චරිතයත් එක්ක බැඳෙන මේ අඩුපාඩු සහිත ජීවිත පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඉතින් පින්වතුනේ අපි චරිතය නම් කරනවා මෙහෙම. ඔබට මතකයි නැවත අපි ඒක ගිය සැරේ කතා බස් කළා තමා. නමුත් තව ටිකක් අපි පැහැදිලි කරගමු. ඒ තමයි චරිතය තුල, චරිතය කියලා කිව්වහම ඒක ක්‍රියාකාරකම් ටිකක් එකතුවකටයි අපි චරිතය කියන්නේ. ඒතර අපේ චරිතය පෙන්වන්න හදන්නේ, අපේ චරිතවත් බව පෙන්වන්න හදන්නේ මෙන්න මේ අපිට කරන්න පුළුවන් වැඩ කටයුතු තුලින්. අපි කියන්නේ ඒකට මොකද්ද? වැඩ පෙන්නනවා කියලා. අහලා නැද්ද? එයා හොඳට වැඩ පෙන්නනවා. ඒ චරිතය මෙහෙම එකක් කියලා පෙන්වන්න අපි වැඩ පෙන්වන එක තමයි කරන්නේ. මොනවද අපිට පෙන්වන්න පුළුවන් වැඩ? අපිට කරගන්න බැරි වැඩ පෙන්වන්න බෑනේ. දැන් අහසට පැන නැගලා අහසේ පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉඳලා අපිට පෙන්වන්න බෑනේ ඔන්න මගේ වැඩ කියලා. මොකද කරන්න බැරි වැඩක්. එතකොට කරන්න පුළුවන් වැඩ වලින් තමයි අපි වැඩ පෙන්වන්නේ. එතකොට තමයි අපේ චරිතය අපිට පෙන්ව ගන්න පුළුවන්. ඒතර අපිට මේ චරිතයේ දැඩිසේ අවශ්‍යතාවයක් ආවොත් චරිතය පෙන්ව ගන්න මේ මගේ චරිතය ඇති කියලා. අපි පෙන්වන්න හදනකොට චරිතේ අපිට කරන්න පුළුවන් ටිකක් තමයි අපි කරන්නේ. ලෙහෙසියෙන් පහසුවෙන් අපිට කරගන්න හැකියාවක් තියෙන, කරන්න හුරුවක් පුරුද්දක් තියෙන දේ තමයි කරන්නේ. එතකොට අපි සසරක් පුරාවට මේ චරිතය පවත්වාගෙන ආවේ ඒ වගේ වැඩ ටික කරමින්. ඒ නිසා මේ කටයුතු වලට අපි කියනවා කායිකව ගොඩනගා ගන්න ඒ චරිතය. අපිට ඒක කාය චරිතය කියනවා. මෙහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැති එකක් තියෙනවා. මං ගිය වතාවෙත් ඒක කීවා. වාග් චරිතය. එහෙම චරිතයක් මොකද්ද ඒ? තේරෙන්නේ නැහැ වගේ. මනෝ චරිතය. එහෙම එකක් තියෙනවා. අපිට ඒක තේරෙනවා එක පැත්තකට ඕක නැඹුරු කරගත්තාම. නරක පැත්තට, අයහපත් පැත්තට අපි කියනවා ඒකට එහෙම නැඹුරු වුණාම ඒ චරිතය නරක පැත්තට යනවට කියනවා දුෂ් කියන වචනේ පාවිච්චි කරනවා අපි. ඒ දුෂ් කියන එක එකතු කරගන්නවා. එතකොට නරකයි කියන්නේ. එහෙම වුණාම මොකද වෙන්නේ? අර දුයන්න කියන්නේ හැමතිස්සෙම නරක පැත්තක් එක්කනේ. අයහපත් පැත්තක් එක්කනේ. එතකොට වෙන්නේ මොකද්ද? කාය චරිතය මැද්දට එකතු වෙනවා දුෂ් කියන එක. එතකොට මොකක්ද වෙන්නේ? කාය දුෂ්චරිතය. දැන් තේරෙනව නේද චරිතය කියන එක ගැලපෙනවා කියලා. ඒ වගේ වාක් චරිතයට මොකද වෙන්නේ? දුස් මැද්දට එකතු වෙනවා. වාක් දුෂ්චරිතය. මනෝ දුෂ්චරිතය.
දැන් මේ වචන ටික ඉස්සල්ලා හුරු වෙන්නත් අමාරුකමක් තිබුණානේ. දැන් ඕන දැන් ගිය වතාවෙත් ටිකක් කතා කරා මේ වතාවෙත් ටිකක් කතා කරා දැන් ටිකක් හුරුයි. මොනවාද හුරු? කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ කියවම යම්කිසි හුරුවක් දැන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ටිකක් එකේ විස්තර වලට යන්න ඕන. මොකද්ද මේ කාය දුස්චරිතය කියලා කියන්නේ? ඉතින් මේ ලෝකය සම්මත කරගත්තු කාය දුස්චරිත තියෙනවා. ලෝකයේ එක එක්කෙනා සම්මත කරගත්තු කාය දුස්චරිත මේ ලෝකේ පවතිනවා. පැහැදිලිද? එතකොට මේ කාය දුස්චරිතය හැමතිස්සෙම සම්මතයක් එක්ක බැඳිලා තියෙනවා. ඒ අය විසින් ඒක සම්මත කරගන්න හැබැයි. එතකොට බුද්ධ ශාසනය එක්ක යද්දිත් යම්කිසි සම්මත වෙච්ච කාය දුස්චරිතයක් තියෙනවා. එතකොට සරලව අපි තේරුම් ගන්න ඕන අපි සම්මත කරගත්තාම යමක් ඒ සම්මතයටම ආවේ නැති අයට අපි කියන්නේ අසම්මතේ අය කියලා. එතකොට ඒගොල්ලෝ කරන කියන හැම දෙයක්ම මහා බොරු දෙයක් හැටියට අපි මනිනවා. හේතුව අපි සම්මත කරගත්තු මට්ටමට ඒගොල්ලෝ ඇවිල්ලා නැති නිසා. ඒගොල්ලෝ අසම්මතේ අය කියලා කියනවා. දැන් ඒ නිසා අපි මේ දහමත් එක්ක යනකොට අපි කායිකව දුස්චරිතවත් වෙනවා කියන්නේ මොකද්ද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. කායිකව දුස්චරිතවත් වීම පින්වතුනි මම දන්නවා මේක කියනකොට ඔබට කාය දුස්චරිතය කියවන යන්න තේරෙන මතක තියෙන කට්ටියක් ඉන්න පුළුවන්. ඒ හදිස්සියට ඒක අපිට තේරෙන්නේ නැති එකක් හාමුදුරුවෝ ඔච්චරටම කරගන්න දෙයක් කතා කරන්න කාය දුස්චරිතය නොදන්නේ කවුද හාමුදුරුවනේ කියලා ඔබ කියයි ඔබ හිතයි. ඒ වුණාට මං කියන දේට ඇහුම්කන් දෙන්න හිතෙන්නේ නැති තරක ඔබ ඉන්නවනම් ඔබට හරි පාඩුවක් වෙයි. මම මේ ඊට වඩා වෙනස් විදිහකට මේක විග්‍රහ කරන්න හදන්නේ. දැන් අපි දන්නවා කාය දුස්චරිතය ඔබ දන්නවා. ඔබ ගාව කාය දුස්චරිතය එන්නේ නැහැ කියලා ඔබ කියයි. අනේ මං ගාව වචී දුස්චරිතෙත් නැහැ. මං ගාව මනෝ දුස්චරිතෙත් නැහැ. ඒ කියන්නේ ඔබ පිරිසිදු සුචරිතයේ ඉන්නවද? එහෙනම් ඇයි රහත් වුන්නේ නැත්තේ? ඇයි එහෙනම් මේ මාර්ගඵල ලැබලා අරහත්ත්වයටපත් වෙලා ඒකාන්ත සුද්ධත්වයටපත් නොවුනේ ඇයි අපි? දුස්චරිත කියලා ගාගන්න කිසිම දෙයක් නැහැ කියලා කියන අපිට එහෙම එකක් වෙලා තියෙනවනේ. ඒ නිසා සුට්ටක් මේක අහගමු අපි. සුචරිතය තමයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දේ. තුරේ සුචරිතය තුල මොකක්ද ඇත්තටම වෙන්න ඕනද? චරිතය මතු වෙන්න බෑ. නියම සුචරිතෙන් සාමාන්‍ය සුචරිතය තුල චරිතය තියෙනවා. හරි හොඳ චරිතයක් ඒක. හැබැයි පිරිසිදුවටම මේ සුචරිතය ගොඩ නැගෙනවා කියලා කියන්නේ සුචරිතය කියලා කියන්නේ චරිතය ඉහළට ගේන එකට නෙවෙයි. චරිතයට තියෙන ඉඩකඩ හිමින් අඩු වෙලා චරිතය හැඟීමකටවත් එන්නේ නැති තැනකට ගෙවිලා යනවා. අන්නේ වැඩසටහනටයි කියන්නේ සුචරිතවත් වැඩසටහනක් කියලා. ඒ වැඩසටහනයි නියම සුචරිතය දක්වා අපි වරන් යන්නේ. ඒ නිසා මේ වැඩසටහනට අවතීර්ණ වෙන්න මම නම් සූදානම් නැහැ. ඔබට තියෙන හදිසියට මේක පැහැදිලි කරන්න මට තේරෙන්නේ නැහැ. කියවලා ලියලා දීලා පාඩම් කරවලා උගන්නලා මෙහෙම ඉවර කරන්න කියන එක කෙරුවට ඒක තේරුමක් නැහැ කියලා ඔබට වඩා හොඳට මම දන්නවා. එහෙම හදිස්සියට ඇත්තටම ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය නම් අපේ ගෞරවනීය මහා සංඝරුවන අති විශාල ධර්මස්කන්ධ ප්‍රමාණයක් මේ වෙනකොට මේ ලංකාද්වීපය තුල දේශනා කරලා තියෙනවා. පැහැදිලි කරලා තියෙනවා. දිගහැරලා තියෙනවා ඒ වගේ සියලු විස්තර. කෝ ඉතින් මේ හදිස්සි කට්ටිය කරගෙන නැහනේ. මතකවත් නැහනේ අහනේවා. ඒ නිසා මම උත්සාහ කරන්නේ ධර්ම දේශනාවලින් ලොකු හපනෙක් වෙන්නත් නෙවෙයි.
මට උවමනා කරන්නේ 7-8 දෙනෙක් හරි 10-15 දෙනෙක් හරි මේ වැඩේට බැහැලා ප්‍රායෝගිකව මේක කරගෙන යනකොට ඒ අයට දුෂ්කරතා මතුවෙන තැන ශක්තියක් වෙලා හයියක් දීලා 14ක් පුංචි පිරිසක් හරි මේ වැඩපිළිවෙලේ එකතු වෙලා යන්නයි මේ වීරිය කරන්නේ. ඒ නිසා ඒ ගොඩාක් ධර්ම කරුණු ඉක්මනින් හදිස්සි අය කරුණු කාරණා වශයෙන් පාලි වචන වලින් ඇහෙන්නේ නැති වෙනකොට ඉක්මනින් කරුණු නොකිය වෙනකොට අපිට දොස් කියන්න එපා. එහෙම හදිස්සියෙන් ගන්න ඕනෑට අපි අවස්ථාව දෙනවා. අපිට කිසි ගැටලුවක් නැහැ. ඔබ හදිස්සි වැඩපිළිවෙලක් කරා ක්ෂණික වැඩපිළිවෙලක් කරා ඉක්මනින්ම වැඩපිළිවෙලක් වෙන වැඩපිළිවෙලක් කරා ඒ උතුම් අවබෝධ ශක්තිය පරිපූර්ණ කරගන්න. එතකොට ඒ අයට අවශ්‍ය නම් මේ කියන දේ මොකද්ද කියලා විමසලා බලලා අලුත් දෙයක් මේකෙන් ගන්න පුළුවන්ද කියලාත් බලන්න පුළුවන්. විශේෂයෙන් දුර්වලත්වයකටපත් වෙලා ඉන්න සිස්සතන් උකටලී කරගෙන මොකද්ද උකටලී කියන්නේ? අලස බවට පත් කරගෙන කම්මැලිකමට පත් කරගෙන වැඩක් නැහැ අනේ ප්‍රයෝජනයක් නැහැ මේ කාලේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබන්න බෑ කියලා උංගාක් අය කියන්නේ. ගොඩාක් අය කියනවා මේ කාලේ බෑ අම්මෝ කතා කරන්න එපා මේ කාලේ බෑ. එතකොට ඉතින් මේ කොයි කාලෙද පුළුවන්? ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව හික්මුණා නම් හරියි. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවා වෙනුවට මේක අවබෝධ කරන්න මහන්සි ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ. ඉතින් අපිට අවබෝධ වෙන වෙලාව කොයි වෙලාවද කියන්න දඟලන්නේ නැතුව මං මේ වෙලාවට කරනවා කියලා පෙන්වන්න හදන්නේ නැතුව ඒ චරිත ගොඩ නැගීම පොඩ්ඩක් පැත්තකින් තියලා මේ චරිතෙන් නිදහස් වෙන්න උත්සාහ කරමු. අපි අපේ මේ චරිතෙන් නිදහස් වුණොත් ආයේ අපිට කාගෙන්වත් නිදහස් වෙන්න දඟලන්න දෙයක් නැහැ. හැම ප්‍රශ්නෙම නිදහස් ඒකාන්ත වශයෙන්ම නිදහස්. සද්ධාවන්ත පින්වතුනි අපි මේ චරිතයට පණ පොවන්න නෙමෙයි වීරිය කරන්න ඕනේ. චරිතයට පණ දෙන්න නෙමෙයි අපි වීරිය කරන්න ඕනේ. මේ චරිතෙන් නිදහස් වෙන්න. ඒතකොට චරිතේ ක්‍රියාත්මක වෙන විදි දිහා බලද්දී චරිතේ ඉස්මතු වෙන විදි දිහා බලද්දී නරක පැත්තට යන්න මේ චරිතයටම බැඳෙනවා අපි. නරක පැත්තකට යන්න මේ චරිතයම අපි ඉස්මතු කරගන්නවා. චරිතය මිහිලට ගෙනල්ලා චරිතය තුලටම හිර වෙනවා. ඒක තමයි මේ නරක පැත්තකට යන්න සිද්ධ වෙන හානිය අපිට. ඒ නිසා මේ චරිතය බොහෝම සත්‍යමයි ඇත්තමයි වෙලා දෘෂ්ටිගත වෙලා ඒ චරිතයට බැඳිලා ඒ බැම්ම බොහොම තද වෙනවා. තද්ද බැම්මක් හැදෙනවා ඒ ඔස්සේ. කඩන්න බැරි මට්ටමට. බිඳින්න බැරි මට්ටමකට. ඒක නිසා මේ චරිතය අපි සීරුවෙන් ගෙවා දමිය යුතුයි. මේ චරිතයට බැඳෙන ස්වභාවය සීරුවෙන් ගෙවා දැමන්න ඕන. අපි බොහෝම කල්පනාවන් කරන්න ඕන, බුද්ධිමත්ව කරන්න ඕන. අපි ධර්මය දන්නවා මෙච්චරක් ධර්මය දන්නවා මෙච්චරක් දන්නවා කියලා කටපාඩම් කරගත්තු ධර්මඥානයකට කොටු වෙලා අපි ආයෙත් අපේ චරිතය පෙන්වන්න ගියොත් ඒක ASCII අවශ්‍ය වැඩේ කෙරෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි කතාබස් කරනවා මේකෙදී චරිතය ප්‍රධාන වශයෙන් ඉස්මතු වෙන්නේ නරක පැත්තේදී. නමුත් සමහර අයට මේක තේරෙන්නේ නැති නිසා සුචරිතයේ ගේන්නේ මොන කරුණක් සඳහාද කියලා තේරෙන්නේ නැති නිසා ඒ සුචරිතය තුලද සමහර අය චරිතය හදාගන්න දඟලන ගතියක් තියෙනවා. එතකොට සුචරිතවත් බව තුල කැපිපේනීමක් හදන්න උත්සාහ කරනවා. යහපත්යයි සම්මත වැඩ කරනවා. හොඳයයි සම්මත වැඩ කරනවා. අපි ඒ වුණාට මෙහෙමයි අපි නම් මෙහෙමයි යන්නේ අනිතය වගේ නන්නේ. අපි වගේ නෑ අරගොල්ලෝ. අරගොල්ලෝ එහෙම නෙමෙයි. අපි වගේ නෑ. මම වගේ නෑ. එහෙම කරලා ඒ චරිතය පෙන්න ගන්න ආයෙ හදනකොට අපි නොදන්නවා වුණාට පින්වතුනි අභ්‍යන්තරික වශයෙන් ඒ චරිතයේ ස්වභාවය ආයෙ ඉස්මතු වෙද්දී අපි ඒකට නම් කෙරුවට පිරිසිදු සුචරිතය කියලා ඒ සුචරිතයේ පිරිසිදු භවයේ අඩුවක් තියෙනවා. ඇයි මෙච්චර මේ සුචරිතය පිරිසිදු කිරීම ගැන කතා කරන්නේ? ඒ සුචරිතය තුල තමයි
සතිය දියුණු කිරීමේ වරප්‍රසාදය අපිට මේ සබාදාම දෙන්නේ. දුෂ්චරිතයට කවදාවත් මේ සතිය දියුණු කිරීමේ අවස්ථාව දෙන්නේ. ඒක මොකක් හරි සිහිය දියුණු කරගන්න වැඩපිළිවෙලක් තියෙන්න පුළුවන් ඒ චරිතවල. හැබැයි ඒ චරිතයට සාධාරණය කරන්න අපිට වෙහෙසෙන්න වෙනවා ඊගාවට. નિરાයාසික සතියක් එන්නේ නැහැ. ඒක ඔබට දැන් තේරෙනවා ඇති. ලොකු ආයාසික සතියක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ආයාසයෙන් මොනවා හරි දෙයක් වඩලා යම් දෙයක් සිහි කරලා හදාගන්න පුංචි සතිමත් බවක් හදාගත්තා. ඒක ආයාසිකයි නේද පින්වතුනි? નિરાයාසයෙන් සතිය පිහිටන තැනකට ඒ નિરાයාසයෙන් සතිය පිහිටන තැනකට අපේ මනස ස්වභාවිකව හැදෙන පිළිවෙලක් තමයි මා මේ කතා කරන්නේ. ඒ තමයි දුෂ්චරිතය පිටු දැකීම. ඉතින් පින්වතුනි අපි මේ දුෂ්චරිතය ගැන කතා බස් කරන්න ඕන. මොනවද අපිට තියෙන දුෂ්චරිත? ඒ දුෂ්චරිතය ගොඩ නැගෙන්නේත් අර ආකාර තුنين. කාය චරිතය නරක පැත්තට යනවා. එතකොට කාය දුෂ්චරිතය. වාක් චරිතය නරක පැත්තකින් හැසිරීම වෙනවා. ඒකට කියනවා වාග් දුෂ්චරිතය. මානසික මට්ටම වැරදි පැත්තට යනවා. ඒකට කියනවා මනෝ දුෂ්චරිතය. එතකොට අපි දැන් ඒවා වෙන වෙනම ටිකක් හඳුනාගන්න උත්සාහ කරමු. මේ වගේ ලොකු විස්තරයක් කරන්න තියෙනවා අපිට. හිමින් ලෙහා ගන්න මහ පුළුල් විග්‍රහයක් තියෙනවා. ඒ පුළුල් විග්‍රහයට අවශ්‍ය පසුබිම මේ දේශනාව තුළ හදාගන්න උත්සාහ කරමු. ආයි කියන්න හිත ඉක්මනට කියන්නකෝ හාමුදුරුවනේ කියලා. ඉතින් ඉක්මනට කියන කෙනෙකුගෙන් අහන්නකෝ. මට කියන්න තියෙන්නේ මට මේකට චුට්ටක් ඉඩ දෙන්න. මං කියන්නේ අනිත් අය කියන කතාවට වඩා වෙනස් එකක්. හැමදාම කියන හැමතැනම කියන කතාවට වඩා වෙනස් මම මේ කියන කතාව. ඒ හින්දා අහන්නකෝ. හොඳට අවධානයෙන් අහන්න. මේක මං අහලා තියෙනවා කියන අදහස ඔබෙන් පැත්තකින් තියලා පොඩ්ඩක් අහන්න. එතකොට මේ චරිතය සුචරිතයි කියන්නේ දුෂ්චරිතයි කියන්නේ අපි එක එක්කෙනා සම්මත කරගත්තු තැනක ඉඳලා. දැන් අපි යමු නිකන් පොඩි උදාහරණයකට මේ වැඩි සමාජයට යන්න. දඩයක් කරුවන්ගේ සමාජයකට යන්න. මානසිකව ටිකක් ගිහින් බලන්න. ඒ දඩයක් කරගෙන කාරකම් කරගෙන සත්තුන්ට උගුල්ලට වෙලා සත්තුන්ගේ මරණය සිද්ධ කරගෙන ඒ සත්තු මස් බවට පත් කරගෙන ඒ මස් වෙළඳාමෙන් හෝ ඒ මස් තබාගෙන කල් තබාගෙන ආහාරයට ගැනීමෙන් ජීවිකාව කරගන්නා වූ පිරිසක් තමයි මේ වැඩි සමාජය සහ එහෙම නැතිනම් අපි දන්න දඩයක් කරුවන්ගේ සමාජය තුළ දකින්න තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ සම්මතය ඒගොල්ලෝ විසින් කරගත්තු සම්මත තියෙනවා. ඒගොල්ලෝ ඒ විදිහට ජීවත් වුණා කියලා ඒගොල්ලෝ කවුරුත් කියන්නේ නැහැ දුෂ්චරිතවත් කියලා. ඒගොල්ලෝ කියන්නේ සත්තුන්ට විද්දට කමක් නැහැ. සත්තුන්ට වෙඩි තිබ්බට කමක් නැහැ. හැබැයි මෙහෙමයි දරුවෝ. ඒගොල්ලන්ගේ වැඩිහිටියෝ කියලා දෙනවා ඒගොල්ලන්ගේ දරුවන්ට. හැබැයි මෙහෙමයි පුතේ. වතුර බිබී ඉන්න සතෙකුට විදින්න එපා. වතුර බිබී ඉන්න සතෙකුට වෙඩි තියන්න එපා. ඒ වගේම පැටියෙකුට කිරිදිති ඉන්න සතෙකුට විදින්න වෙඩි තියන්න එපා. තව තියෙනවා ওই වගේ අවස්ථා. ඒගොල්ලෝ ඒවා සම්මත කරගෙන තියෙනවා නරක වැඩ හැටියට. එතකොට පුතේ අපේ චරිතේ දුෂ්චරිතවත් වෙනවා. එතකොට ඒ සමාජය තුළ ඒ අය විසින් සම්මත කරගත්තු පාරම්පරික අදහස් උදහස් එක්කලා සම්මත වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට සතෙක් මරා හදාගෙන උයා පියාගෙන කෑවාම කියන එක ඒක ලොකු වරදක් හැටියට යාලා දකින්නේ නැහැ. හැබැයි අර විදිහේ සතෙක් වුණොත්
අපි ගොදුරු කරගන්නා සත්තා ඒ වගේ ස්වභාවයක සතෙක් වුණොත් අන්න එතන වරදක් තියෙනවා කියලා කියනවා. එතකොට මේ කාය දුස්චරිතේ කායිකව ඒගොල්ලෝ කරන කටයුත්ත ඒ විදිහට යාලා සම්මත කරගෙන. හැබැයි අපි ඊට වඩා සම්මතයක් ඉස්සරහට හදාගෙන අපි මේ සම්මතය තුල ධර්මයක් කියලා දෙයක් ස්ථාපිත කරගෙන මේ යන ධර්ම මාර්ගයේ වැඩතරල සටහන තුල අපි දකිනවා ඊට වඩා සම්මත වෙච්ච වැඩපිළිවෙලක්. මොකද්ද ඒ වැඩපිළිවෙලේදී මේ වතුර බොන සතාද නැති සතාද කියලා වැදගත් නැහැ. සතා මරණව නම් අපි ඒ සතාගේ ජීවිතය තොර කරනවා නම් අනිවාර්යයෙන්ම අපි කාය දුස්චරිතයට ඇතුල් වෙනවා. අපේ චරිතය දුස්චරිතයක් වෙනවා එතකොට. නරක චරිතයක්. පැහැදිලිද කියන දේ. ඒ වගේම එතකොට අපි ඒ විදිහට අපේ ශික්ෂා පද ටිකක් අසුරු කරගෙන අපි පනවගත්තු සම්මත කරගත්තු පද ටිකක් ඇසුරු කරගෙන අපේ සමාජය නිවැරදි කරණයේදී එක්තරා පියවරකට ඇවිල්ලා තියෙනවා මේ දුෂ්චරිතයන් හඳුන්වා දෙන තැනකට. ඒ දුෂ්චරිතයන් වලින් වැළකී වාසය කිරීම එතකොට අපි ගන්නවා මොකද්ද? සුචරිතය කියලා. ඒක අපි දන්න දේ. අපි දන්න දහමේ සාමාන්‍යයෙන් අපි කතාබස් කරන මූලික ප්‍රවේශය එයයි. ඒ වුණාට ඒ ධර්මය තුල අපි සත්තු මරන්නේ නැති කෙනෙක් මම. එතකොට හොරකම් නොකරන කෙනෙක් මම. වැරදිකාම සේවනයේ නොයෙදෙන කෙනෙක් මම. කියලා අපිට සම්මතයේ වශයෙන් ඒ ශික්ෂාපදේ මෙයා කරගෙන මම එහෙම කෙනෙක් ඔයාලා දැනගන්න මං එහෙම කෙනෙක් කියලා ආයෙමත් චරිතය හදාගන්නත් ඒක යොදා ගන්න පුළුවන්. හැබැයි මේ චරිතෙන් සදාතනිකව නිදහස් වෙලා යන්නත් මේක යොදා ගන්න පුළුවන්. ඒ නිසා ඒක යහමකට යොදා ගන්න පුළුවන් මූලික ආරම්භක ප්‍රවේශයක් නිසා බුදුසමිඳුන් විසින් බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශාසනයට අවතීර්ණ වෙන මූලික මට්ටමේදී එය දේශනාවට ලක් කරලා තියෙනවා ඒ සුචරිතයේ ලෙස. එතකොට ඊට වඩා ඒ කියන්නේ දැන් මේ සම්මතයේ කෙරෙන්නේ කොතෙන්ද? අපි ජීවත් වෙන්නත් ඕනේ. අපේ වැඩ ටික කරගන්නත් ඕනේ. අපි කාලා ඇඳලා හොඳින් සතුටෙන් ජීවත් වෙන්නත් ඕනේ. හැබැයි අපිට මරණින් මත්තේ දුගතියකට වැටෙන්නේ නැති වෙන්න. අපාගත වෙන්නේ නැති වෙන්න. යහපත් මනුස්ස ජීවිතයකට ආයෙ එන්න පුළුවන් වෙන්න. එක්කෝ දිව්‍ය තලයකට යන්න පුළුවන් වෙන්න. අවශ්‍ය කරන විදිහේ චරිතවත් බවක් ගොඩනගා ගැනීම ගැන කතා කරන ස්වභාවයෙන් තමයි ඒ විග්‍රහය තියෙන්නේ. ඊට පස්සේ ඒක තුල පිහිටලා ඒකේ හොඳට හිත තියලා අපි තව ටිකක් නැඹුරුවට ගියොත් ගැඹුරට ඒ කියන්නේ ගැඹුරු පැත්තට නැඹුරු වෙලා ගියොත් අපිට සිද්ධ වෙනවා මේ ධර්ම අවබෝධයේ ගැඹුරට යද්දී මේ ශික්ෂාපදවල මීට වඩා සියුම් විදිහේ විග්‍රහයන් වලට ගිහිල්ලා හොඳට හොයලා බලන්න. එතකොට ඒක දුගතියකට වැටෙනවා හා සමානව දකින්නේ ඒ ගැඹුරු විග්‍රහය තුල පරමාර්ථමය පැත්තෙන් අපි විග්‍රහ කරගෙන බලද්දී අපි බලන්නේ සතර අපායට වැටෙන්නේ නැතුව බේරෙන්න නෙවෙයි එතන. සුගතියකට යනවා නම් හොඳයි කියලා සතර අපායෙන් බේරෙනවා නම් හොඳයි කියලා තනින් විතරක් බලන එක එයාගේ මේ ධර්මයේ හැසිරීමේ ප්‍රමාණය ඊට වඩා ඉහළට ගිහිලා තියෙනවා. එතකොට එයා කල්පනා කරනවා මේ ධර්ම මාර්ගය තුල දුගතියට වැටීම හා සමානව දකිනවා සංසාරයකට වැටීම. ඒක සංසාරේ කිව්වම සුගතිද දිව්‍ය බ්‍රහ්මාත්මාදී දේවල් උනත් එයා ඒක දකින්නේ සංසාරේනේ. ඒ සංසාරයට වැටීම දකින්නේ මොකක් හැටියටද? සංසාරේ දිග්ගැස්සෙන වැඩපිළිවෙල දකින්නේ දුගතියකට වැටෙනවා හා සමානයි. එහෙනම් සංසාරයට වැටෙන විදිහට මේ කාය දුස්චරිතය තියෙනවා නම් කායික ක්‍රියා තියෙනවා නම් ඒක කාය දුස්චරිතයකට එතනදී දකිනවා. මේක ඉවසීමෙන් අහන්න පින්වතුනි. අපිට ඉවසීමක් නැහැ. අපිට මේ විමසීමක් නැහැ. ඒ නිසා ඉවසන්න බැරි අයට නිවන් මඟ අහිමි වෙනවා. කන්ති පරමන් තපෝති තික්කා. ඉවසීම තමයි උතුම්ම තපස.
අපිට මේ විදිහට ධර්ම පැහැදිලි කිරීමක් ආවොත් අපිට ඉවසීම නැති නිසා අපි මේ යුගයේ අපි ගාවේ ඉවසීම නැහැ. ඒ නුවණක්කාරකම ඒ විමසීම අපිට නැහැ. ඒ නිසා අපිට මේ යුගයේ මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. මම ඒකයි කියේ මේක හැමෝටම කරගන්න බෑ. අපි මේ කරන දේ වැරදි කියලාත් නෙමෙයි මේ කියන්නේ. අතිශයින්ම නිවැරදි. අශිෂ්ට සම්පන්න සමාජයකට සාපේක්ෂ ශිෂ්ට සම්පන්න පිරිසක් හැටියට අපි මේ කරන දේ ධර්මානුකූලයි විනයානුකූලයි ඒ ටික හරි. හැබැයි අපේ ධර්මයට අපේ විනයට තාම බැරි වුණා අපි සසර දුකෙන් ඈතර කරවන්න. සංසාරයට වැටෙන ප්‍රශ්නේ නවත්තන්න තාම බැරි වුණානේ. අපි කතා කරන්නේ එතෙන්ට යන්න හිමින් හිමින් යන්න. ඒ අවබෝධයට යන්න පුංචි මඟ පෙන්වීමක් මම මේ කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා පින්වතුනි අපි මේ කාය දුස්චරිතය තව විග්‍රහ කරලා කතා කරමු. අපි මේ වචී දුස්චරිතය හොඳට විග්‍රහ කරලා සාකච්ඡා කරමු. මනෝ දුස්චරිතය හොඳට විග්‍රහ කරලා කතා කරමු. එහෙම අවශ්‍යතාවයක් තිබෙන බව මේ දේශනාවෙන් අපි තේරුම් ගනිමු. ඉතින් ඔබ ඒ පැත්තට යොමු වෙන්න කැමති ඇති වෙනවා නම් මං ඉදිරියේදී කරන දේශනාවත් එක්කලා එකතු වෙන්න ඔබට ඕනකම තියෙනවා නම් මේ දේශනා අහන්න අවශ්‍ය කරන තාක්ෂණික වැඩපිළිවෙලේ ඔබ යෙදෙන්න. ඒ කියන්නේ මේ channel එක ඔබ විසින් subscribe කරගෙන ඒ දේශනා අපි මේ සංසදයට එකතු කරන සැනින් ඔබ වෙතට ගෙන්වා ගන්නට අවශ්‍ය කරන ඒ වැඩපිළිවෙලේ ඔබ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොකද මට ඒක කරගන්න නෙමෙයි ඔබට මේක අහගන්න. වෙන අවස්ථාවක් අපිට හැමතිස්සෙම මේ ඔබට හොයලා බලලා දෙන්න දන්නේ නැහැ මේ කාටද මේක ඕනේ කියලා. ඒ නිසා මේ යුගයේ හැලහැප්පිලි වලට ගිහිල්ලා තේරුමක් නැහැ. මේ යුගයේ අරකට වැරද්ද මේ වැරද්ද එතන වැරදි මෙතන වැරදි අරකේ වැරදි මේකේ වැරදි අනේ මන් දන්නේ කියා ඉඳලා ඔහි අයාලේ මේ මානසිකත්වයේ පිරිහෙන්න දීලා වැඩක් නැහැ. අපි තුල වැඩක් කරගන්න ඕන. අපි අපිටම වැඩක් කරගන්න අපිටම වැඩක් සිද්ධ වෙන දේ තමයි අපි පිරිසිදු වෙන එක. ඒ අපේ සුචරිතය ගොඩනගන්නේ කොතනද කොයි මොන දෙයට සාපේක්ෂකද? අපි නම් කරන දුස්චරිතයට සාපේක්ෂයි අපේ සුචරිතය හැමතිස්සෙම. එතකොට මේ සාපේක්ෂ සුචරිතයන් තුල අපි ආවා කියලා ඒ සාපේක්ෂ මට්ටම් වලින් අපි සතුටුමත් වෙයි. තෘප්තිමත් වෙයි. ඒ වුණාට අපේ මාර්ගඵල ඥාන දර්ශනයන් වලට අවතීර්ණ වෙීමේදී ගැටලු සහිත තැනක් වෙන්න පුළුවන් එක. එනිසා එතෙන්ටම යන්න පිරිසිදු වෙන්න අදිෂ්ඨාන කරගන්න. අද දවසේ අපේ මේ ස්වර්ණලතා මහත්මිය විසින් ලබා දුන්නු මේ ධර්ම දාණය එවන් වූ අදහසක් ඔබට ගෙන ආපු ධර්ම දානයක් බවට පත් වේවා. ඉතින් ඒ නිසා අද දවසේදී ඒ ස්වර්ණලතා මහත්මිය, චන්ද්‍රපාල මහත්මයා, චන්ද්‍රකාන්ති, චන්ද්‍රානි මල්ලිකා ආදී දූදරු මුණුබුරාදී පිරිස විසින් තමන්ගේ ආදරණීය සමරවතී ආදරණීය මෞතුමියට පින් අනුමෝදනා කිරීම පිණිස කේ.ජී. ටිකිරියප්පු පියාණන්ට පින් අනුමෝදනා කිරීම පිණිස මේ තිලින කරන්ට යෙදුණු මේ උතුම් ධර්ම දාණය ඔබ හැම දිනාටද මහඟු අවබෝධ ශක්තියක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි එහෙමනම් මේ උතුම් ධර්ම දානයේ උතුම් පුණ්‍ය කුසල ධර්මය අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙවි බඹ පිරිසට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ශාසනික වශයෙන් මේ තියෙනා වූ උවදුරු සියල්ල අභියස ශාසනය බලවත් කරගෙන සැබෑ බුද්ධ අනුශාසනාව ඉස්මතු කරන තැනකට කටයුතු කර දෙන්න දෙවි බඹ සියලු දෙනාම අපිට අනුග්‍රහ කරත්වා ආශිර්වාද කරත්වා දෙවි බඹුන් සෑම දෙනාම උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම මිය පරලොව ගිය ඥාතිවරුන්ට මේ පින් අනුමෝදනා කරන මොහොතේ නැවත වතාවක් සමරවතී මෞතුමියත් ඒ වගේම ටිකිරියාපු පියාණන්ටත් මූලික කරගත්තු සමස්ත සියලු ඥාති වර්ගයාටම මේ පින් අනුමෝදනා වේවා. ඒ අය සැපවත් වේවා, සුවපත් වේවා, මේ උතුම් ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙන්න ලැබේවා කියලා සාදු කියමු. ඒ වගේම අද දවසේදී මේ දායකත්වයේ දරන්නා වූ පින්වත් හැම දිනාටද සහයෝගය ලබා දෙන මේ ධර්ම දාණයට අතහිත ලබා දීලා උදව් කරන කල්යාණ මිතුරියක්සේ ස්වර්ණලතා මහත්මියගේ ජීවිතයට එක්ක උපකාරත්වයෙන් සිටින පින්වත් නිල්මිනී ඇරවුගොඩ මහත්මියට ඒ පවුලේ හැම දිනාටද උතුම් අවබෝධ ශක්තියම ඇති වෙන උතුම් ධර්ම අවබෝධයටම උපකාරක ශක්තිය ලැබෙන උතුම් ධර්ම දානයක් බවට මේ ධර්ම දාණයපත් වේවා. අද ධර්ම ශ්‍රවණය කළා වූ ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත්
සියලු උවදුරුවලින් රැකවරණයට පත්වේවා සුරක්ෂිත බවට පත්වේවා සම්බුද්ධ ශාසනය තුළ නැගී සිටිමින් උතුම් ධර්ම මාර්ගයෙන් ශක්තිය ලබා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයටම යොමු වෙන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම්සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.